පරමාණුක කාක්ෂික වල මුහුම් කරණය. ඒ වගේම පරමාණු කාක්ෂික සහ මුහුම් කාක්ෂික සහභාගීත්වයෙන් බන්ධන සෑදන ආකාරය සාකච්ඡා කිරීම තමයි මේ පාඩමේ අරමුණ. දැන් බලමු මුලින්ම පරමාණුක කාක්ෂික කියන්නේ මොනවද කියලා. මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වලට අනුරූප කාක්ෂිකයක් තියෙනවා. එම කාක්ෂික හඳුන්වන්නේ පරමාණුක කාක්ෂික ලෙස. දැන් උදාහරණයක් හැටියට අපි ෆ්ලෝරින් ගමු. ෆ්ලෝරින් පරමාණුවක ඉලෙක්ට්‍රෝන 9ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ගත්තාම මෙතන 1s2 2s2 2p5. තර මේ p උපශක්ති මට්ටමේ මෙතෙන් 2p කාක්ෂික තුනක් තියෙනවා. ඒ 2p කාක්ෂික තුනේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. තර මේ වගේ යුග්ම වෙලා දෙකයි තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙන වියුග්ම. මේ වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන කාක්ෂිකය p කාක්ෂිකය 2p. දැන් 2p5 කියන එක 2p6 වුණා නම් ස්ථායි වින්‍යාසය කරා එළඹී ඇති බව තීරණය කරන්න පුළුවන්. 2p5 කියන්නේ ස්ථායි අවස්ථාව නෙමෙයි. ස්ථායි අවස්ථාවට පත් වෙන්න නම් ළමයි මේ සංයුජත කවචය අවසාන කවචය මෙදී මේක ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. 8ක් වෙන්න ඕන. 8ක් වෙන මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති p කාක්ෂිකය යුග්මයක් බවට පත් වෙන්න ඕන. වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති p කාක්ෂිකයේ තනි ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ ඒක යුග්මයක් බවට පත් වෙන්න ඕන. මේ අනුව ෆ්ලෝරින් පරමාණුව බන්ධනයක් සාදා ගැනීමේදී එයා වෙනත් පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් සමග සම්බන්ධ වෙනවා. එහි අදහස මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති 2p කාක්ෂිකය යුග්මයක් බවට පත් වෙනවා. එතකොට 2s2 2p6 දක්වා ඉලෙක්ට්‍රොනික වින්‍යාසය පත් වෙනවා. ඒ කියන්නේ ස්ථායි තත්ත්වයට පත් වෙනවා. දැන් බලමු F පරමාණුවක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති p කාක්ෂිකයක් ඇත. ඒ 2p පරමාණු කාක්ෂිකයක් ලෙස හඳුන්වනවා. 2p මෙතෙන් වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති p කාක්ෂිකය. මේක වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති කාක්ෂිකය. වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති 2p කාක්ෂිකයක් තියෙන ෆ්ලෝරින් පරමාණුවක. ඒක යුග්ම වුණා නම් ස්ථායි තත්ත්වයට පත් වෙනවා. මේ බලන්න හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් පරමාණුවක එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන තියෙන S උපශක්ති මට්ටමේ තියෙන. මෙන්න ඉලෙක්ට්‍රෝනය පවතින කාක්ෂිකය S ගෝලාකාරයි. ගෝලාකාර කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තල තියෙන. අවකාශයේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය ගෝලාකාරයි. ෆ්ලෝරින් පරමාණුක අවකාශයේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය ඩම්බෙල් ආකාරයි. H පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝනය ඇත්තේ 1s පරමාණුක කාක්ෂිකයක. දැන් ඔබට පැහැදිලි හයිඩ්‍රජන් පරමාණුවක වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන 1s ගෝලාකාර පරමාණුක කාක්ෂිකේ ෆ්ලෝරින් පරමාණුවක වියුග්ම ඉලෙක්ට්‍රෝනය තියෙන ඩම්බෙල් ආකාරයේ පරමාණුක කාක්ෂිකයක. දැන් මේ ඩම්බෙල් ආකාරයේ පරමාණු කාක්ෂිකයක එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. S පරමාණුක කාක්ෂිකයේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. දැන් මෙන්න මේ දෙන්න එකට සම්බන්ධ වුණොත් හරියටම හරි එදෙන්නට පුළුවන් ඉලෙක්ට්‍රෝන යුග්මයක් ලෙස කිසියම් බන්ධනයක් හදන්න. බලමු. ෆ්ලෝරින් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන 2p කාක්ෂිකය හයිඩ්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති 1s පරමාණුක කාක්ෂිකය. බලමු මේ දෙන්න කොහොමද සම්බන්ධ වෙන්නේ. පරමාණු කාක්ෂික සහභාගීත්වයෙන් බන්ධන සෑදන අතර දැන් පරමාණුක කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන සහභාගීත්වයෙන් තමයි බන්ධන හැදෙන්නේ. ඒ සෑදන බන්ධන
අතිච්ඡාදන වර්ග දෙකකට බෙදෙනවා. රේඛීය අතිච්ඡාදනය හා පාර්ශ්වික අතිච්ඡාදනය. රේඛීය පාර්ශ්වික කිසියම් කාක්ෂිකයක ඇති ඉලෙක්ට්‍රෝන දැන් උදාහරණයක් හැටියට හයිඩ්‍රජන් පරමාණුවේ තියෙන S කාක්ෂිකය ගෝලාකාර S කාක්ෂිකය වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති S කාක්ෂිකය ෆ්ලෝරින් පරමාණුවේ තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙන නැත්නම් වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති 2p පරමාණුක කාක්ෂිකය මේ ගෝලාකාර කාක්ෂිකයයි අර ඩම්බෙල් ආකාරයේ කාක්ෂිකයයි ඒ කාක්ෂික දෙකේ ඉලෙක්ට්‍රෝන ඒ පරමාණු දෙකේ නෂ්ටි ආකරණ රේඛාව මත එකිනෙක පැතිරිලා යම්කිසි බන්ධන ස්වරූපයක් ඇති වෙනවා. කාක්ෂික දෙකේ නෂ්ටි ආකරණ රේඛාව මත ඉලෙක්ට්‍රෝන ඝනත්ව පැතිරිලා යම් බන්ධන ස්වරූපයක් ඇති වෙනවා නම් ඒ බන්ධන ස්වරූපයට කියනවා රේඛීය අතිච්ඡාදනය. කිසියම් කාක්ෂිකයක ඇති ඉලෙක්ට්‍රෝන වෙනත් කාක්ෂිකයක ඇති ඉලෙක්ට්‍රෝන සමග සම්බන්ධ වීමෙන් ඒ කියන්නේ කාක්ෂික දෙකක් අතර ඉලෙක්ට්‍රෝන එකිනෙක සම්බන්ධ වීමෙන් යම්කිසි බන්ධන ස්වරූපයක් ඇති වෙනවා නම් ඒක තමයි පොදුවේ අතිච්ඡාදනය කියලා කියන්නේ. ඒතර කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන එකිනෙක සම්බන්ධ වෙලා ඉතින් සම්බන්ධ වෙන්නේ කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන එකිනෙක සම්බන්ධ වෙලා පරමාණු දෙකේ නෂ්ටි දෙක එකිනෙක ආකර්ෂණය කරලා බැඳ තබා ගන්න. මොකද නෂ්ටි ධනාරූපිතනේ. නෂ්ටි අතර විකර්ෂණ ඇති වෙනවා. ඒ නිසා නෂ්ටි දෙක එකිනෙකට සම්බන්ධ කරගෙන බන්ධන ස්වරූපයක් ඇති වෙන්න නම් ඒ දෙන්නගේ තියෙන ඉලෙක්ට්‍රෝන එකට දායක වෙන්න ඕන. ඉතින් මේ කාක්ෂිකවල තියෙන ඉලෙක්ට්‍රෝන සහභාගීත්වයෙන් යම්කිසි බන්ධන ස්වරූපයක් නිර්මාණය වීම තමයි අතිච්ඡාදනය යන්නේ අදහස් කරන්නේ. ඒක තමයි අතිච්ඡාදනය. නමුත් අතිච්ඡාදනයේ වර්ග දෙකයි. මෙතේ රේඛීය අතිච්ඡාදනයේ වර්ග දෙකයි. රේඛීය පාර්ශ්වික. දැන් කාක්ෂික දෙකක ඉලෙක්ට්‍රෝන පැතිරීමෙන් යම්කිසි බන්ධන ස්වරූපයක් ඇතිවීම තමයි අතිච්ඡාදනය කියන්නේ. අතිච්ඡාදනයේ වර්ග දෙකකට බෙදනවා. රේඛීය සහ පාර්ශ්වික. බලමු. රේඛීය අතිච්ඡාදනය. රේඛීය අතිච්ඡාදනය කියලා කියන්නේ පරමාණු දෙකක නෂ්ටි දෙක යා කරන සරල රේඛාව මත ඒ කාක්ෂික දෙකේ ඉලෙක්ට්‍රෝන පැතිරෙනවා මේ විදිහට. දැන් නෂ්ටි දෙක යා කරන සරල රේඛා එකනේ තියෙන්නේ. වක්‍ර රේඛා ඕනතරම් තියෙනවා. සරල රේඛා එකයි තියෙන්නේ. ඒ සරල රේඛාව මත මේ කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන පැතිරීමෙන් නෂ්ටි දෙක ආකර්ෂණය කර තබා ගන්නවා. ඒතර නෂ්ටි දෙකේ ආකරණ සරල රේඛාව මත මේ කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන ඝනත්ව පැතිරීමෙන් නෂ්ටි දෙක ආකර්ෂණය කළ බැඳ තබා ගැනීම. නැත්නම් නෂ්ටි අතර බන්ධන ස්වරූපයක් ඇතිවීම. අපි කියනවා රේඛීය අතිච්ඡාදනය. ඒක තමයි රේඛීය අතිච්ඡාදනය කියන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති. නෂ්ටි දෙක යාකරණ නෂ්ටි දෙකේ ආකරණ සරල රේඛාව මත පරමාණු දෙකෙහි කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන ඝනත්ව පැතිරීමෙන් ඇතිවන බන්ධන ස්වරූපය රේඛීය අතිච්ඡාදනයක් නම් වේ. එතකොට රේඛීය අතිච්ඡාදනයක් විය හැකි ආකාර කිහිපයක් තියෙන්න පුළුවන්. කියන්නේ විවිධ කාක්ෂික තියෙනවානේ. S කාක්ෂික තියෙනවා. ඩම්බෙල් ආකාරයේ P කාක්ෂික තියෙනවා. ඒතර S කාක්ෂික දෙකක් සම්බන්ධ වෙන්න පුළුවන්. S හා P කාක්ෂික දෙකක් සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් P කාක්ෂික දෙකක් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ නිසා රේඛීය අතිච්ඡාදන වර්ග කිහිපයක් තියෙනවා. රේඛීය අතිච්ඡාදන ආකාර කිහිපයක්. අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ රේඛීය අතිච්ඡාදන ආකාරය. බලමු. SS පරමාණු කාක්ෂික දෙකක්. S ලෙස හඳුනන S කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය. ඔබ දන්නවා හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ගත්තම හයිඩ්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන. එක S එක. මේ S ගෝලාකාරයි. මේ ගෝලාකාර කාක්ෂිකේ
වියුග්ම ඉලෙක්ට්‍රෝනය. නමුත් මේ එක S වල ඉලෙක්ට්‍රෝන දෙකක් තිබෙන අවස්ථා වඩාත් ස්ථායි. ඔබ දන්න ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන මුල්ද්‍රව්‍ය හීලියම්. තාමත් ස්ථායි වින්‍යාසයක් තියෙන මුල්ද්‍රව්‍යයක්. 1s2 ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය හීලියම්. මේ හයිඩ්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති ගෝලාකාර කක්ෂකය තවත් හයිඩ්‍රජන් පරමාණුවක් එක අතිච්ඡාදන වුණොත් මේ වියුග්ම ඉලෙක්ට්‍රෝනය තවත් හයිඩ්‍රජන් පරමාණුක එකස් කක්ෂයක සමග රේඛීය අතිච්ඡාදනයක් සිදු වුණොත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1 සිට 2 දක්වා වැඩි වෙනවා. H පරමාණුවක වියුග්ම ඉලෙක්ට්‍රෝනය ඇති S කක්ෂයක තියෙන්නේ. ඒ නිසා යාට උපරිම වශයෙන් සම්බන්ධ කරගන්න පුළුවන් තවත් H පරමාණුවක S කක්ෂික විතරයි. තවත් H පරමාණුවක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති S කක්ෂික විතරයි. ඒ නිසා මේ බලන්න හයිඩ්‍රජන් පරමාණුවක ගෝලාකාර එකස් කක්ෂිකය මේ තවත් හයිඩ්‍රජන් පරමාණු ගෝලාකාර එකස් කක්ෂයක් එක්ක රේඛීය අතිච්ඡාදනයක් වෙනවා. නෂ්ටි දෙක යා කරන සරල රේඛාව මත නෂ්ටි දෙක මේ පරමාණු දෙකේ නෂ්ටි දෙකේ ආකරන සරල රේඛාව මත මේ ගෝලාකාර කක්ෂිකවල ඉලෙක්ට්‍රෝන ඝනත්ව මේ එකක් මත එකක් පැතිරෙනවා. පැතිරලා මේ ගෝලාකාර කක්ෂික දෙක එකිනෙක මේ ඇඳලා තියෙන රේඛීය අතිච්ඡාදනය. රේඛීය අතිච්ඡාදනයෙන් H පරමාණු දෙකක් මෙන්න මේ විදිහට සහසන්නිජව H පරමාණු දෙකක් සහසන්නිජව බන්ධනය වෙනවා. සහසන්නිජ බන්ධනය. මේ ගෝලාකාර කක්ෂික දෙකක්. දැන් ඔබ දන්නවා එකස් කක්ෂිකයක මේ එකස් කක්ෂිකයේ වියුග්ම ඉලෙක්ට්‍රෝන එකයි තිබුණේ. එක දෙක වෙන්න පුළුවන්. තවත් එකස් කක්ෂිකයක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් එකතු වුණාම. ඒ නිසා මේ අතිච්ඡාදනයෙන් හැදෙන ප්‍රභේදයේ අණුක සූත්‍රය H2 ඇයි හයිඩ්‍රජන් වල අණුක සූත්‍රය H3 නොවන්නේ. H3 නොවන්නේ. හයිඩ්‍රජන් වල අණුක සූත්‍රය ඇයි H3 නොවන්නේ. දැන් ඔබට කියන්න පුළුවන්. හයිඩ්‍රජන් පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ එකස් කක්ෂිකේ. එක S වල පිරිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. හීලියම් වින්‍යාසය කරා ලැබෙන ඉලෙක්ට්‍රෝන දෙකක් පිරුණම. මේ නිසා එකස් කක්ෂිකයකට පිටතින් යන්න පුළුවන් තවත් වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති එක කක්ෂිකයක ඉලෙක්ට්‍රෝනයක් පමණයි. ඒතර හීලියම් වින්‍යාසය කරා ලැබෙනවා. ඒතර හයිඩ්‍රජන් පරමාණුවේ වියුග්ම ඉලෙක්ට්‍රෝනයකට පුළුවන් තවත් උපරිම වශයෙන් එකක් ලබා ගන්න විතරයි. ඒ නිසා හයිඩ්‍රජන් පරමාණුව තවත් හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක සම්බන්ධ විය හැකි පරමාණු 3ක් සම්බන්ධ වෙන අවස්ථාව නැහැ. පරමාණු 3ක් එකට සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ. මේ නිසා මේ අවස්ථාවක් තියෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක් නැහැ. ස්වභාවය ඇති වෙන්නේ නැහැ. මේ අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. මේ නිසා හයිඩ්‍රජන් වල මේ නිර්මාණය කළා තියෙන්නේ බන්ධන සෑදෙන අවස්ථාවේදී කාක්ෂික රූප සරහන ළමයි කියන්නේ මොන අතිච්ඡාදනයක්ද මේ රේඛීය අතිච්ඡාදනය මොනවාද සම්බන්ධ වෙච්ච කාක්ෂික එකස් රේඛීය අතිච්ඡාදනය වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති එකස් පරමාණු කාක්ෂිකය තවත් හයිඩ්‍රජන් පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති එකස් කාක්ෂිකයක් සමග රේඛීය අතිච්ඡාදනයෙන් නස්ති දෙකේ ආකරන සරල රේඛාව මත කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන ඝනත්ව පැතිරීමෙන් ඒකට තමයි රේඛීය අතිච්ඡාදනය කියන්නේ. රේඛීය අතිච්ඡාදනයෙන් හැදෙන බන්ධනයේ නමක් කියන මොනවද? සිග්මා සහසන්නිජ බන්ධනය. රේඛීය අතිච්ඡාදනයෙන් ඇති වෙන බන්ධනයට කියන්නේ සිග්මා සහසන්නිජ බන්ධනය. සිග්මා
සහ සනිජ බන්ධනය මේ සිග්මා එක සංකේතවත් කරනවා මේ විදිහට. සිග්මා සහ සනිජ බන්ධනය ඕනෑම කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයක් නම් කාක්ෂික දෙක අතර ඇති වන බන්ධනය සිග්මා සහ සනිජ බන්ධනය. දැන් බලන්න මෙන්න මේ මොනවද මේ රූප සටහන? එකස් මේ ගෝලාකාර කාක්ෂික දෙක රේඛීය අතිච්ඡාදනයක රූප සටහන. මේ තමයි හයිඩ්‍රජන් අණුවක බන්ධන සාධන විට ඒ අණුවේ කාක්ෂික රූප සටහන. හයිඩ්‍රජන් අණුවක බන්ධන සාධන අවස්ථාවේදී මේ තියෙන බන්ධන සාධන විට අණුක කාක්ෂික රූප සටහන. මේ තියෙන අණුක කාක්ෂික රූප සටහන. හයිඩ්‍රජන් අණුවේ බන්ධන සාධන අවස්ථාවේදී මේ අණුක කාක්ෂික රූප සටහන එකස් අනිවාර්යයෙන්ම ඔබ කියන්න ඕනේ S නෙමෙයි එකස් රේඛීය අතිච්ඡාදනය. එකස් රේඛීය අතිච්ඡාදනය. හයිඩ්‍රජන් අණුවක් හැදලා තියෙන්නේ H2 අණුවක් හැදලා තියෙන්නේ එකස් පරමාණු කාක්ෂික දෙකක රේඛීය අතිච්ඡාදනයේ ප්‍රතිඵලයක්. දක්වා ඇති පරිදි වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති එකස් පරමාණුක කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් හයිඩ්‍රජන් අණු සෑදේ. එකස් පරමාණු කාක්ෂික දෙකක්. ඔබ දන්නවා හයිඩ්‍රජන් පරමාණුවක තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. ඒ ඉලෙක්ට්‍රෝනේ තියෙන එකස් කාක්ෂිකයක. මේ අණුව එකස් කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් හයිඩ්‍රජන් අණුව සෑදෙනවා. මේ රූප සටහන තමයි H2 අණුවක බන්ධන සාධන අවස්ථාවේදී කාක්ෂික රූප සටහන. මේ SS පරමාණු කාක්ෂික වල රේඛීය අතිච්ඡාදන. එකස් රේඛීය අතිච්ඡාදන. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. S හා P හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. හයිඩ්‍රජන් පරමාණුවක තියෙන එක ඉලෙක්ට්‍රෝනය S කාක්ෂිකය. ෆ්ලෝරින් පරමාණුවක ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. අවසාන කවචයේ සනිජත කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. සියල්ලම 9යි. මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 1s2 2s2 2p5. P වල P කාක්ෂික 3යි. P කාක්ෂික 3ේ මේ 2p කාක්ෂික 2p කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එකක් තියෙන වියුග්ම. අන්න එක යුග්ම වුණා නම් ස්ථායි තත්ත්වයට පත් වෙනවා. මේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි තියෙන්නේ. 7 8 වෙනවා මේක යුග්ම වුණොත්. ඒක යුග්ම කරන්න පුළුවන් වෙයි. මෙන්න මේ P කාක්ෂිකය මේ S එක සම්බන්ධ වුණොත්. මේ වියුග්ම P කාක්ෂිකය වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති P කාක්ෂිකයයි වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති S කාක්ෂිකය එකිනෙක සම්බන්ධ වුණොත් මේක යුග්ම වෙයි. මේ අනුව හයිඩ්‍රජන් පරමාණුවක මේ S කාක්ෂිකය ෆ්ලෝරින් පරමාණුවක මේ 2p වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති 2p සමග සම්බන්ධ වුණොත් එතන යුග්මයක් වෙලා ස්ථායි වෙයි. මෙයා 2p6 බාටපත් වෙයි. හයිඩ්‍රජන් 1s1 එක 1s2 වෙයි. මේ අනුව අපිට යෝජනා කරන්න පුළුවන් මේ විදිහට හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් හයිඩ්‍රජන් පරමාණුක 1s ගෝලාකාර කාක්ෂිකය F පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති 2p කාක්ෂිකය මේ විදිහට රේඛීය අතිච්ඡාදනයෙන් ගෝලාකාර 1s කාක්ෂිකය F පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති 2p කාක්ෂිකය මේ ගෝලාකාර කාක්ෂිකය එක්ක මේ 2p කාක්ෂිකය ඩම්බෙල් හැඩය ඇති 2p කාක්ෂිකය වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති 2p කාක්ෂිකය ඒ 2p කාක්ෂිකයයි හයිඩ්‍රජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති 1s කාක්ෂිකයයි මේ පරමාණු දෙකේ නෂ්ටියාකරණ සරල රේඛා මත මේ කාක්ෂික දෙකේ ඉලෙක්ට්‍රෝන ඝනත්ව පැතිරීමෙන්
දෙන්න අතර ඇති වෙනවා සිග්මා සහසනජ බන්ධනය. සිග්මා සහසනජ බන්ධනය රේඛීය අතිච්ඡාදනය. මේ තියෙන්නේ हाइड्रोजन वाला गोलाकार S කක්ෂිකය එක S අපි දන්නවා ෆ්ලෝරින් පරමාණුක 2p කක්ෂිකය 2p हाइड्रोजन वाला युग्म इलेक्ट्रॉन ඇති එක S කක්ෂිකයයි ෆ්ලෝරින් පරමාණුක युग्म ඉලෙක්ට්‍රෝනයක් ඇති 2p පරමාණුක කක්ෂිකයයි परमाणु देखे नष्टीकरण रेखा मत एक काक्षिक वाले इलेक्ट्रॉन घनत्व පැතිරීමෙන් हाइड्रोजन सा फ्लोरीन අතර ඇති වෙන සිග්මා සහසනජ බන්ධනය. මේ තියෙන්නේ हाइड्रोजन सा फ्लोरीन අතර ඇති වෙන සිග්මා සහසනජ බන්ධනය. සිග්මා सिग्मा सह सनिज बंधने सिग्मा सह सनिज बंधने केන්නේ हाइड्रोजन सह फ्लोरीन අතර सिग्मा सह सनिज बंधने කියන්න ළමයි हाइड्रोजन सह फ्लोरीन में सहसनज बंधनය සෑදීමට සම්බන්ධ වෙච්ච කාක්ෂික हाइड्रोजन වල එක S පරමාණුක කාක්ෂිකය फ्लोरीन වල 2p පරමාණුක කාක්ෂිකය हाइड्रोजन में H F हाइड्रोजन वल एक S परमाणु का काक्षिक है फ्लोरीन वाला 2p परमाणु का काक्षिक है මේව තමයි බන්ධන සෑදීමට සම්බන්ධ වෙච්ච කාක්ෂික බන්ධන සෑදීමට සම්බන්ධ වූ කාක්ෂික බන්ධනය සෑදීමට සම්බන්ධ වූ කාක්ෂික बंधनය සෑදීමට සම්බන්ධ වූ කාක්ෂික हाइड्रोजन वाला एक S फ्लोरीन और 2p परमाणु काक्षिक HIF අතර තියෙන සිග්මා සහසනජ බන්ධනය. ඒ වගේම මේ HIF අතර තියෙන රේඛීය අතිච්ඡාදනය. මේ දෙන්න රේඛීය අතිච්ඡාදනයෙන් හැදෙන්නේ. රේඛීය අතිච්ඡාදනය. रेखीय अतिच्छादनය परमाणु දෙකේ නෂ්ටි व्याकरण सररेखा मत हाइड्रोजन हाई फल काक्षिक परमाणु का काक्षिक हाइड्रोजन वाला एक S फ्लोरीन और 2p परमाणु काक्षिक रेखीय अतिच्छादनය में सिग्मा සහසනජ බන්ධනය හැදෙන්නේ रेखीय अतिच्छादनය. දැන් අපි බලමු हाइड्रोजन फ्लोराइड ගැන ඉගෙන ගත්තේ. हाइड्रोजन फ्लोराइड සෑදන ආකාරය ඉගෙන ගත්තේ. हाइड्रोजन වල එක S පරමාණු කාක්ෂිකය फ्लोरीन දෙවන ආවර්තයේ P උපශක්ති මට්ටම වල ඉලෙක්ට්‍රෝන පිරීමෙන් 17 වෙනි කාණ්ඩයේ තියෙන මුල් ද්‍රව්‍යයක්. එයාගේ තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝනය P කාක්ෂිකයක. එතකොට हाइड्रोजन फ्लोराइड හැදෙන්නේ हाइड्रोजन වල එක S හා फ्लोरीन और 2p දෙවන ආවර්තයේ තියෙන. ඒතර 2p වෙන්න ඕන. තුන්වන ආවර්තයේ තියෙනවා නම් 3p. හතර ආවර්තයේ නම් 4p. දැන් ෆ්ලෝරින් තියෙන දෙවන ආවර්තයේ. ඒතර 2p වලින් වින්‍යාසය.
ක්ලෝරින් ගත්තොත් 3 වන ආවර්තයේ Cl. තොර 3p. බ්‍රෝමින් ගත්තොත් 4p. අයඩින් ගත්තොත් 5p. ඔන්න ඔය විදිහට. හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් HF SP රේඛියාති ඡාදනය. මේ ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තේ හයිඩ්‍රජන් SS රේඛියාති ඡාදනය. දැන් SP රේඛියාති ඡාදනය. ඒ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් ගත්තොත් හයිඩ්‍රජන් වල S Cl වල 2p නෙමෙයි 3p. වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති 3p 3p පරමාණු කාක්ෂිකය. හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ගත්තොත් හයිඩ්‍රජන් වල 1s. බ්‍රෝමින් වල දැන් ෆ්ලෝරින් වල 2p, ක්ලෝරින් වල 3p, බ්‍රෝමින් වල 4p. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් HF, HCl, HBr බන්ධන සැදන ආකාර පැහැදිලි කරන්න. SP රේඛියාති ඡාදන. දැන් අපට පැහැදිලි ඇති හයිඩ්‍රජන් වල 1s, ෆ්ලෝරින් වල වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති 2p මෙන්න මේක. කාක්ෂික රේඛියාති ඡාදනයෙන් බන්ධන හදන්නේ. මේ බලන්න මෙතන සඳහන් කරනවා F පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති 2p පරමාණුක කාක්ෂිකය සහ H පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති 1s පරමාණුක කාක්ෂිකය සමග රේඛීය අතිච්ඡාදනය රේඛීය අතිච්ඡාදනය වීමෙන් සහ සන්නිජ බන්ධනයක් සෑදේ. අපි ඒ සහ සන්නිජ බන්ධනයේ විශේෂිත නමකින් හැඳින්වුවා සිග්මා සහ සන්නිජ බන්ධනය. රේඛීය අතිච්ඡාදනය කියන්නේ සිග්මා සහ සන්නිජ බන්ධනය. අපි බලමු ඊළඟ අවස්ථාව P පරමාණුක කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය P. ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්. ඒ සඳහා අපි තෝරගන්නවා ක්ලෝරින් මේ බලන්න Cl. Cl වල ඉලෙක්ට්‍රෝන 17ක් තියෙන පරමාණුවක විඤ්ඤාණය ලිව්වම 3s 2 3p 5. බලන්න සනුජතා කවචය කියන අවසාන කවචය. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. සනුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තිබුණා තමයි අෂ්ටකය සම්පූර්ණයි කියලා අපි කියන්නේ. 7ක් තිබුණාම මේ S වල 2යි P වල 5යි. P කාක්ෂික 3 මෙන්න ඉලෙක්ට්‍රෝන 5. එකක තියෙන තනි ඉලෙක්ට්‍රෝනයක්. වියුග්ම ඉලෙක්ට්‍රෝනයක්. තනි ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝනයක්. ඒ තනි ඉලෙක්ට්‍රෝන යුග්ම වුණොත් ස්ථායි වෙනවා. මේ අනුව ක්ලෝරින් පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන 3p කාක්ෂිකේ. 3p පරමාණුක කාක්ෂිකේ. මේ පරමාණුක කාක්ෂිකයේ තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝනය යුග්ම වෙන්න උත්සාහ කරනවා. කොහොමද වෙන්න ඕනේ? මේ එක Cl පරමාණුක තියෙන p කාක්ෂිකයක්. ක්ලෝරින් පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති p කාක්ෂිකය ඩම්බෙල්. එයා තවත් ක්ලෝරින් පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති p පරමාණු කාක්ෂිකයක එක රේඛීය අතිච්ඡාදනය වෙනවා. එතකොට එක Cl පරමාණුවකට සම්බන්ධ වෙන්න පුළුවන් තවත් එක Cl පරමාණුවක් එක්ක විතරයි. එතකොට දෙන්න රේඛීය අතිච්ඡාදනයෙන් ස්ථායි විඤ්ඤාණය කරා ලැබෙනවා. අර වියුග්ම ඉලෙක්ට්‍රෝන යුග්ම වෙනවා. 3p5 කියන එක 3p6 වෙනවා. උච්ච වායු විඤ්ඤාණය කරා ලැබෙනවා. මේ අනුව මේ තියෙන 3p කාක්ෂිකය තවත් Cl පරමාණුක 3p කාක්ෂිකයක් එක්ක රේඛීය අතිච්ඡාදනය. pp කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය. වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් බැගින් ඇති 3p පරමාණුක කාක්ෂිකය තවත් ක්ලෝරින් පරමාණුක එවැනිම වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති 3p කාක්ෂිකයක් එක්ක රේඛීය අතිච්ඡාදනයෙන් නස්ටි දෙකේ ආකරණ සරල රේඛාව මත ඉලෙක්ට්‍රෝන ඝනත්ව පැතිරීමෙන් ඇතිවන බන්ධන ස්වරූපය අපි කියන්නේ රේඛීය අතිච්ඡාදනය. අන්නේ රේඛීය අතිච්ඡාදනයෙන් ඇතිවන සිග්මා සහ සන්නිජ බන්ධනය. pp රේඛීය අතිච්ඡාදනය.
P කාක්ෂික දෙකක් රේඛයේ අතිච්ඡාදනය. මෙන්න ක්ලෝරින් මේ බලන්න. වේග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති 3p කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් ඇතිවන බන්ධන ස්වරූපය තමයි සිග්මා සහසනජ බන්ධනයක් කියලා හඳුන්වන්නේ. අපි ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩීන් යන ප්‍රභේදවලත් බන්ධන ස්වරූප ගැන සාකච්ඡා කළොත් F පරමාණු දෙකක් Cl පරමාණු දෙකක් Cl පරමාණු දෙකේ රේඛීය අතිච්ඡාදනය ගැන කතා කළේ 3p කාක්ෂික Cl පරමාණුක වේග්ම ඉලෙක්ට්‍රෝන තියෙන 3p පරමාණුක කාක්ෂිකේ. ඒ නිසා මෙතන එන්නේ 3p රේඛීය අතිච්ඡාදනය. ෆ්ලෝරින් පරමාණුක වේග්ම ඉලෙක්ට්‍රෝන තියෙන 2p වල. ෆ්ලෝරින් F වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 1s2 2s2 2p5 p වල වේග්ම තියෙන්නේ. ක්ලෝරින් ගත්තොත් ඒ වේග්ම වල තියෙන 3s වල සහ 3p වල ඉලෙක්ට්‍රෝන මේ විදිහට තියෙන්නේ. මෙන්න මේ 3p වල වේග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. FCl Br ඒක තියෙන්නේ සංයුජතා කවචය 4s 4p වේග්ම ඉලෙක්ට්‍රෝන තියෙන p වල. අයඩීන් ගත්තොත් 5s 5p මේකේ වේග්ම ඉලෙක්ට්‍රෝන තියෙන p වල. F වල ක්ලෝරින් වල බ්‍රෝමින් වල අයඩීන් වල ඔය වේග්ම ඉලෙක්ට්‍රෝන ඇති කාක්ෂිකය තියෙන්නේ. මෙයාගේ 2p 3p 4p 5p මෙන්න ඒ අවස්ථා මේ තියෙන්නේ 2p 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 රේඛීය අතිච්ඡාදනය ෆ්ලෝරින්. ක්ලෝරින් ගත්තත් 3p 3p. ඔබ විභාගයකදී ප්‍රශ්නයකට උත්තර ලියනකොට ෆ්ලෝරින් කිව්වත් බලන්න දෙවන ආවර්තයේ තියෙන ෆ්ලෝරින්. එතකොට දෙවන ආවර්තයේ p ගණුවේ. එතකොට 2p තියෙන යාගේ. ක්ලෝරින් තියෙන තුන්වන ආවර්තයේ. එතකොට මෙයාගේ 3p. බ්‍රෝමින් තියෙන හතරවන ආවර්තයේ. බ්‍රෝමින්. එතකොට බ්‍රෝමින් වල එන්නේ මේ විදිහට. බ්‍රෝමින් හතරවන ආවර්තයේ. අයඩීන් එන්නේ පස්වන ආවර්තයේ. 5p. එතකොට මේ FCl BRI එකම කාණ්ඩයේ මූලද්‍රව්‍ය ආවර්ත වගුවේ 17 වන කාණ්ඩේ මේ ඉන්නේ. ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩීන් මේ තියෙන 17 වන කාණ්ඩේ මේ මූලද්‍රව්‍ය. එතකොට මෙයාගේ 2p 3p 4p 5p මේ දෙවන ආවර්තය තුන්වන ආවර්තය 4 5වන ආවර්තය. එතකොට මෙන්න මේ සංයුජතා කවචවල ඇති ඉලෙක්ට්‍රෝන ගත්තොත් 17 වන කාණ්ඩේ p ගණුවේ මේ හැලජන් පරමාණු වල වේග්ම ඉලෙක්ට්‍රෝනය පවතින p කාක්ෂිකයේ p නම් පරමාණු කාක්ෂිකයේ 2p 3p 4p 5p ඒ අනුව මේ 2p 3p 4p 4p 5p 5p රේඛීය අතිච්ඡාදන. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් F2 Cl2 Br2 I2
සියල්ලගේම බන්ධන ස්වරූපය පැහැදිලි කරන්න. ඔබගෙන් ඇහුවොත් F2 මොකද අතිච්ඡාදනය? රේඛීය අතිච්ඡාදනය. මොනවාද රේඛීය අතිච්ඡාදන වූ කාක්ෂික? වේග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති 2p කාක්ෂික දෙකක්. ක්ලෝරින් බලන්න ආවර්තය ඔගේ කීවෙනි එකේ තියෙන තුන්වෙනි ආවර්තය. එහෙනම් යාගේ ඉලෙක්ට්‍රෝනය මොකද? 3p. එහෙමනම් කියන්න බය නැතුව. 3p රේඛීය අතිච්ඡාදනය. ඔය විදිහට මේ සියල්ලකම පැහැදිලි කරන්න පුළුවන්. මේ ෆ්ලෝරින් 2p. ක්ලෝරින් 3p. බ්‍රෝමින් 4p. අයඩින් 5p රේඛීය අතිච්ඡාදනය. සේරම සිග්මා සහ සනිජ බන්ධන හදන්නේ. බලමු. මේ තියෙන්නේ අපි මේ සාකච්ඡා කරපු එකේ සාරාංශය. හයිඩ්‍රජන් H පරමාණුක තියෙන ගෝලාකාර S කාක්ෂිකය. බන්ධනය හදන්නේ H පරමාණුවේ වේග ඉලෙක්ට්‍රෝනයක් ඇති 1s පරමාණු කාක්ෂිකය. හයිඩ්‍රජන් වල 1s පරමාණු කාක්ෂිකය. H පරමාණු දෙකේ රේඛීය අතිච්ඡාදන සිග්මා බන්ධනය. ෆ්ලෝරින් F වල 2p පරමාණු කාක්ෂිකය. 2p කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා සහ සනිජ බන්ධනය. ක්ලෝරින් වල 3p රේඛීය අතිච්ඡාදන. රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා සහ සනිජ බන්ධනය. බ්‍රෝමින් ආවර්තකයේ 4 වන ආවර්තයේ තියෙන 4 වන ආවර්තයේ හැදලා තියෙන 4s p ගණ තියෙන 4p. ඒතර 4p කාක්ෂික. බ්‍රෝමින් 4p කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය. සිග්මා සහ සනිජ බන්ධනය. අයඩින් 5 වන ආවර්තයේ තියෙන 5p කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය. මෙන්න අපි ඉගෙන ගත්ත ප්‍රභේදවල බන්ධන ස්වරූප. ප්‍රභේදය ව්‍යුහ සූත්‍රය මේ සහ සනිජ බන්ධන. බන්ධනය සෑදීමට සම්බන්ධ වූ කාක්ෂික මෙති. අතිච්ඡාදන වර්ගය. බන්ධන ස්වරූපය. සියලුම රේඛීය අතිච්ඡාදන. සිග්මා සහ සනිජ බන්ධන ස්වරූපයක් කියලා අපි හඳුන්වනවා. දැන් බලමු අපි ඊළඟ අවස්ථාව. hydrogen fluoride, hydrogen chloride, hydrogen bromide, hydrogen iodide. hydrogen एकस परमाणु का काक्षिक है. एकस परमाणु काक्षिक hydrogen වල බන්ධන හදන්නේ hydrogen වල එකස්. fluorine වල 2p වේග ඉලෙක්ට්‍රෝන තියෙන 2p, fluorine වල 3p, bromine 4p, iodine 5p පරමාණු කාක්ෂික. මේ බන්ධනය සෑදීමට සම්බන්ධ වෙච්ච කාක්ෂික hydrogen වල 1s, fluorine වල 2p. මේ සේරම රේඛීය අතිච්ඡාදන මෙති. ඒ සියල්ලම සිග්මා සහ සනිජ බන්ධන. බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න බන්ධන දිගවල් පිළිබඳ ඇගීමක් කළා තියෙනවා. ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්. ඔබ දන්නවනේ. ෆ්ලෝරින් හැදුනේ 2p පරමාණුක කාක්ෂිකවල සහභාගීත්වය. ක්ලෝරින් හැදුනේ 3p පරමාණුක කාක්ෂිකවල සහභාගීත්වය. 2p, 3p, 4p, 5p කාක්ෂික වල ක්වොන්ටම් අංකය 2p කිව්වම ක්වොන්ටම් අංකය 2, 3p කිව්වම ක්වොන්ටම් අංකය 3, 4p කිව්වම ක්වොන්ටම් අංකය 4. ක්වොන්ටම් අංකය වැඩි වෙන විට කාක්ෂික වල විශාලත්වයද වැඩි වෙනවා. මේ තියෙන්නේ 2p, 3p, 4p, 5p කාක්ෂික වල විශාලත්වය වැඩි වෙනවා. p කාක්ෂික වල ක්වොන්ටම් අංකය වැඩි වෙන විට
ඒවායේ විශාලත්වය වැඩි වෙයි. කාක්ෂිකවල විශාලත්වය වැඩි වෙන විට බන්ධන දිග වැඩි වෙන්න පටන් ගන්නවා. මේ F පරමාණු දෙක අතර තියෙන සහසනුජ බන්ධනය. මේ Cl පරමාණු දෙක අතර තියෙන සහසනුජ බන්ධනය. මේ Br පරමාණු දෙක අතර තියෙන සහසනුජ බන්ධනය. මේ අයඩීන් පරමාණු දෙක අතර තියෙන සහසනුජ බන්ධනය. බන්ධන දිග එන්න වැඩි වෙනවා. මේ බන්ධන දිග වැඩි වෙන්නේ මේ කාක්ෂිකවල තියෙන විශාලත්වය හේතු කොටගෙන. මේ බලන්න. මේ තමයි P කාක්ෂික දෙකක් 2p ෆ්ලෝරින්. මේ ෆ්ලෝරින්. මේ 2p කාක්ෂික. ඊගර ක්ලෝරින්. මේ විදිහට. තුනපි කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය. මේ බ්‍රෝමීන් මීට වඩා විශාල කාක්ෂික පැතිරීම අවකාශයේ ඔය විදිහට හතරපි කාක්ෂික දෙක. 4p කාක්ෂික 3p කාක්ෂික වලට වඩා විශාලත්වය වැඩි. මේ නිසා කාක්ෂික වල විශාලත්වය වැඩි වන විට ඔබට පේන දැන් මේ බන්ධන දිග එන්න වැඩි වෙනවා. ක්ලෝරින් බ්‍රෝමින් අයඩීන්. මේ අනුව මේ බලන්න. F අතර බන්ධනය. Cl අතර බන්ධනය. බ්‍රෝමින් වල Br අතර බන්ධනය. අයඩීන් වල I පරමාණු දෙක අතර බන්ධනය. මේ දෙකපි රේඛීය අතිච්ඡාදනය. තුනපි රේඛීය අතිච්ඡාදනය. හතරපි රේඛීය අතිච්ඡාදනය. පහපි රේඛීය අතිච්ඡාදනය. පහළට බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන දිග වැඩි වෙන්නේ කාක්ෂිකවල විශාලත්වය නිසා. දැන් ඔබට පැහැදිලියි ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩීන් වල බන්ධන දිග වැඩි වෙන ආකාරය. කාක්ෂිකවල විශාලත්වය. කාක්ෂිකවල ක්වොන්ටම් අංකය මේ තියෙන්නේ කාක්ෂිකයේ ක්වොන්ටම් අංකය 2p 3p 4p 5p. කාක්ෂිකයේ ක්වොන්ටම් අංකය වැඩි වන විට කාක්ෂිකයේ විශාලත්වය වැඩි වෙනවා. විශාලත්වය වැඩි වන විට බන්ධන දිග වැඩි වේගෙන යනවා. දැන් බලන්න P කාක්ෂිකවල ක්වොන්ටම් අංකය වැඩි වන විට කාක්ෂිකවල විශාලත්වය වැඩි වෙනවා. මේ නිසා ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩීන් බන්ධන දිග එන්න වැඩි වෙනවා. ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩීන් බන්ධන දිග ආරෝහණය වෙනවා. ඒ විදිහමයි HCl HBr HBr HI HF HCl HBr HI මේ ප්‍රභේද හතරෙම HF HCl HBr HI ඕනම තැනක ඉඳලා ගන්න බලයි HCl HBr HI දෙන්න නැත්නම් මේ දෙන්න ඕනම විදියක්. හයිඩ්‍රජන් පොදුයි හැලජන් පරමාණු විතරයි වෙනස් වෙන්නේ. F වල 2p
සියල්ල 3p 4p 5p කාක්ෂිකවල විශාලත්වය වෙනස්. ඒ ප්‍රතිඵලය බන්ධන දිග වෙනස් වෙනවා. මේ විදිහට hydrogen fluoride, hydrogen chloride, hydrogen bromide, hydrogen iodide. hydrogen fluoride වල මේ සේරම රේඛීය අතිච්ඡාදන. නමුත් මේවයි තියෙන්නේ එකස් කාක්ෂිකයේ කාටත් පොදුයි හයිඩ්‍රජන් වල. නමුත් අනිත් කාක්ෂිකය තමයි විශාලත්වය වෙනස් වෙන්නේ. කවුද? ෆ්ලෝරින්. ෆ්ලෝරින් වල මෙතන 2p, මෙතන 3p, මෙතන 4p, මෙතන 5p. කාක්ෂිකයේ විශාලත්වය වැඩි වෙනකොට බන්ධන දිග වැඩි වෙනවා. ඒ නිසා මේකේ පහළට බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන දිග වැඩි වේ. ඔබ දන්නා හයිඩ්‍රජන් HF මේ HF HCl HBr විශාල කාක්ෂිකය මේක. තර මේක 2p 3p මේක 4p. කාක්ෂිකයේ විශාලත්වය වැඩි වන විට මේ විදිහට බන්ධන දිග වැඩි වෙන්න පටන් ගන්නවා. කාක්ෂිකයේ විශාලත්වය වැඩි වෙන විට 2p 3p 4p. තර මේ නස්ති දෙක අතර දුර එන්න වැඩි වෙයි. මේ දුරට වඩා මේ දුර වැඩි. ඊට වඩා මේ දුර වැඩි. නිසා බන්ධන දිග වෙනස් වෙන්නේ කාක්ෂිකවල විශාලත්වය වැඩි වීම නිසා. දැන් අපි ඒ ඉගෙන ගත්තේ කාක්ෂිකවල විශාලත්වය අනුව බන්ධන දිග වෙනස් වීම. මේ තියෙන්නේ අපි සාකච්ඡා කරපු වගුවේ බන්ධන දිගවල් වෙනස් වන ආකාර මේ වගුවේ HF HCl HBr HI මේ තියෙන බන්ධන දිග වැඩි වෙන විදිහට නිර්මාණය කරලා තියෙන මෙතන බන්ධනය. මේ පැත්තට බන්ධන දිග වැඩි වෙනවා, මේ පැත්තටත් බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන දිගවල් වැඩි වීමට හේතුව බන්ධන සෑදීමට සහභාගී වන කාක්ෂිකවල විශාලත්වය වැඩි වෙන නිසායි. අපි ඒ ඉගෙන ගත්තේ රේඛීය අතිච්ඡාදනවල සිග්මා සහ සනිජ බන්ධන ඇති ප්‍රභේදවල බන්ධන දිග වෙනස් වන රටාව. දැන් අපි බලමු පාර්ශ්වික අතිච්ඡාදනය. පාර්ශ්වික අතිච්ඡාදනය යන්නේ අදහස් කරන්නේ මේ වගේ p කාක්ෂික දෙකක් පරමාණු දෙකේ නෂ්ටි යා කරන සරල රේඛාව මත නෙමෙයි. ඒ නෂ්ටි දෙකේ යා කරන සරල රේඛාවට ලම්බකව කාක්ෂික දෙකක් නෂ්ටි දෙකේ යා කරන සරල රේඛාවට ලම්බකව කාක්ෂික දෙකක් ඉහළින් හා පහළින් ඉලෙක්ට්‍රෝන ඝනත්ව පැතිරීමෙන් ඇතිවන බන්ධන ස්වරූපය. අපි බලමු මේ තියෙන p කාක්ෂික දෙකක් මේ නෂ්ටි දෙකේ යා කරන සරල රේඛාව. මේ තියෙන ඊට ඉහළින් හා පහළින් මේ කාක්ෂික දෙක අතිච්ඡාදනය වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයට අපි ගත්තොත් මේ p කාක්ෂිකය මේ නෂ්ටි දෙක යා කරන සරල රේඛාව. මේ අනිත් p කාක්ෂික ඉලෙක්ට්‍රෝන මේ නෂ්ටි දෙක යා කරන සරල රේඛාව. මේ නෂ්ටි දෙක යා කරන සරල රේඛාව. ඒ සරල රේඛාවට
ඉහලින් හා පහලින් මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියන එක අතිච්ඡාදනලයි. එකක් මත එකක් පැතිරලා මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය මේ දිගේ. පේනවනේ? ඉලෙක්ට්‍රෝන ඝනත්වය පැතිරලා ඔය දිගේ. මේ p කාක්ෂිකයක්. මේ තවත් p කාක්ෂිකයක්. ඒතර p කාක්ෂික දෙකක්. නෂ්ටි දෙකේ ආකරණ සරලරේඛාවට ලම්බකව කාක්ෂික දෙකේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය පැතිරලා දෙන්න අතර නෂ්ටි දෙකේ ආකරණ සරලරේඛාවට ඉහළින් හා පහළින් ඉලෙක්ට්‍රෝන ඝනත්වය පැතිරීමෙන් මේ නෂ්ටි දෙක අතර ආකර්ෂණ ඇති කරගන්නවා. නෂ්ටි දෙකේ ආකරණ සරලරේඛාවට ඉහළින් හා පහළින් ඉලෙක්ට්‍රෝන ඝනත්වය පැතිරීමෙන් පාර්ශ්වික අතිච්ඡාදනය. පාර්ශ්වික අතිච්ඡාදනය. පාර්ශ්වික අතිච්ඡාදනය. මේ පාර්ශ්වික අතිච්ඡාදනය ගැන තමයි මේ පෙන්නුම් කළේ. මේ බලන්න. පරමාණු දෙකක නෂ්ටි ආකරණ පරමාණු දෙකේ නෂ්ටි ආකරණ සරල රේඛාවට පරමාණු දෙකක නෂ්ටි ආකරණ සරල රේඛාවට ලම්බකව ඉහළින් හා පහළින් කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය එකක් මත එකක් පැතිරීමෙන් ඇතිවන බන්ධන ස්වરૂපය පාර්ශ්වික අතිච්ඡාදනයක් වන අතර එය හඳුන්වන්නේ පයි සහ සනුජ බන්ධනයක් ලෙසින්. රේඛීය අතිච්ඡාදනයක් නම් සිග්මා සහ සනුජ බන්ධනයක්. පාර්ශ්වික අතිච්ඡාදනයක් නම් පයි සහ සනුජ බන්ධනයක්. මේ 2p කාක්ෂික දෙකක්. පාර්ශ්වික අතිච්ඡාදනයක්. පාර්ශ්වික අතිච්ඡාදන පෙන්වන්නේ p කාක්ෂික හා d කාක්ෂික අතර. විශේෂයෙන්ම උසස් පෙළ පන්තියේදී අපි සාකච්ඡා කරන්නේ p කාක්ෂික අතර පාර්ශ්වික අතිච්ඡාදන පමණයි. නමුත් d කාක්ෂිකත් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් පයි බන්ධන ඇති විය හැකියි. අපි ඉගෙන ගත්තා රේඛීය අතිච්ඡාදන රේඛීය අතිච්ඡාදන රේඛීය අතිච්ඡාදන වර්ග රේඛීය අතිච්ඡාදන වර්ග තමයි SS රේඛීය අතිච්ඡාදන SP රේඛීය අතිච්ඡාදන PH රේඛීය අතිච්ඡාදන. ඔබට මතකයි SS රේඛීය අතිච්ඡාදන යටතේ හයිඩ්‍රජන් SP රේඛීය අතිච්ඡාදන යටතේ අපි සාකච්ඡා කළේ hydrogen fluoride, hydrogen chloride, hydrogen bromide, hydrogen iodide. PH රේඛීය අතිච්ඡාදන යටතේ fluorine, chlorine, bromine, iodine. F2, Cl2, Br2, I2, HF, HCl, HBr. මෙන්න මේවා තමයි නිදසුන්. මෙන්න මේ ආකාරයට මේ වන විට අපි සාකච්ඡා කරලා තියෙනවා අතිච්ඡාදන වර්ග දෙකක්. එකක් රේඛීය අතිච්ඡාදන SS SP PH මේ නිදසුන්. ඒ වගේම පාර්ශ්වික අතිච්ඡාදන පාර්ශ්වික අතිච්ඡාදන ඒ යටතේ අපි සාකච්ඡා කළේ PH කාක්ෂික p කාක්ෂික
පාර්ශ්වික අතිච්ඡාදන. පාර්ශ්වික අතිච්ඡාදන ආකාර දෙකක් ගැන කතා කළා. P හා P, D හා G. D කාක්ෂික උසස් පෙළ අධ්‍යයනයෙන් බැහැර නිසා විශේෂයෙන්ම P කාක්ෂික ගැන විතරයි අපි කතා කරන්නේ. ඒක නිසා මෙතන සඳහන් කරනවා P හා P පාර්ශ්වික අතිච්ඡාදන. මේ පාර්ශ්වික අතිච්ඡාදන වලින් ඇති වෙන්නේ පයි සහ සනුජ බන්ධන. මේකේ එන්නේ පයි සහ සනුජ බන්ධන. පයි සහ සනුජ බන්ධන. මේ රේඛීය අතිච්ඡාදන අවස්ථා තුනක් ගැන කතා කළා. ඒකෙන් ඇති වෙන්නේ සිග්මා සහ සනුජ බන්ධන. මේ සෑම අවස්ථාවකම සිග්මා සහ සනුජ බන්ධන. සිග්මා සහ සනුජ බන්ධන. මෙන්න මේ ආකාරයට මේ වන විට අපි රේඛීය අතිච්ඡාදනත් පාර්ශ්වික අතිච්ඡාදනත් සාකච්ඡා කළ අවසන්. දැන් බලමු පාර්ශ්වික අතිච්ඡාදනය. ඔබට දැන් පැහැදිලි ඇති P කාක්ෂික දෙකක්. පරමාණු දෙකක නෂ්ටි යාකරණ සරලරේඛාවට ලම්බකව P කාක්ෂික දෙකක්. පරමාණු දෙකක නෂ්ටි යාකරණ රේඛාවට ලම්බකව ඉහළින් හා පහළින් ඉලෙක්ට්‍රෝන ඝනත්ව පැතිරීමෙන් ඇතිවන බන්ධන ස්වරූපයක් තමයි පාර්ශ්වික අතිච්ඡාදනය කියලා කියන්නේ. නිදසුන් P කාක්ෂික. P හා P. පාර්ශ්වික අතිච්ඡාදනයේ ඇතිවන බන්ධනය පයි සහ සනුජ බන්ධනය නමින් හඳුන්වන්නේ. දැන් අපි රේඛීය අතිච්ඡාදන හා පාර්ශ්වික අතිච්ඡාදන ඉගෙනගෙන අවසන්. දැන් බලමු ඔක්සිජන් අණුවක බන්ධන ස්වරූපය. මෙන්න ඔක්සිජන් වල ඉලෙක්ට්‍රොනික සැකසුම 1s2 2s2 2p4. සනුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. සනුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන නිසා සනුජතා කවචයේ ස්ථායි තත්ත්වයටපත් වෙන අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි 6 8 දක්වා වැඩි වෙනවා. තව ඉලෙක්ට්‍රෝන දෙකක් සහභාගී කරගත යුතුයි. මේ බලන්න මෙයාගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 2p. 2p කාක්ෂිකයේ හිස් 2p කාක්ෂිකයේ හිස් තත්ත්වයක් තියෙන බලන්න. මෙතන යුග්ම මෙතන වියුග්ම. p කාක්ෂික තුනේ එකක යුග්ම අනිත් p කාක්ෂික වල එක බැගින්. මේ අනවා ස්ථායි තත්ත්වයටපත් වෙන්න මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන යුග්ම වෙන්න ඕන. මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන යුග්ම වෙන්න ඕන. මේ අනුව මෙතන තියෙන p කාක්ෂික දෙකක් මේ විදිහේ 2p කාක්ෂික දෙකක් තියෙන 2p. මෙන්න මේවයි වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන 2p කාක්ෂික දෙකක්. ඔක්සිජන් පරමාණුක මේ තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති 2p කාක්ෂික දෙකක් ඇත. ඒක තමයි මේ ඇඳලා තියෙන්නේ. නැති ඒවා බන්ධන සෑදීමට සහභාගී වෙනවා. මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන ඒවා යුග්ම වෙනවා. ඔබ දැක්කා ආරම්භයේදී හයිඩ්‍රජන් පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝනයේ තියෙන S කාක්ෂිකය තිබුණා. F පරමාණුක වියුග්ම ඉලෙක්ට්‍රෝනයේ තියෙන 2p කාක්ෂිකය තිබුණා. අන්න ඒව තමයි බන්ධන සෑදීමට සහභාගී වුණේ. ඒ බන්ධන සෑදීමට සහභාගී වූ ඒ කාක්ෂික වල වියුග්ම ඉලෙක්ට්‍රෝන යුග්ම වෙනවා බන්ධන සෑදීමේදී. ඒතර ස්ථායි වෙනවා. ඒ විදිහට හිතන්න මෙතනත් 2p කාක්ෂික දෙකක ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන එකක එක බැගින්. වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති කාක්ෂික දෙකක් තියෙනවා. ඒතර ඒවා යුග්ම වෙන උත්සාහ කරනවා. ඒතර 2p 4 කියන එක යුග්ම වුණොත් ඒ කාක්ෂික දෙකම 2p 6 දක්වා පත් වෙනවා. ඒ කියන්නේ උච්ච වායු වින්‍යාසය කරා ලැබෙනවා. අෂ්ටකය සම්පූර්ණ වෙනවා.
අපි බලමු කොහොමද ඒක වෙන්නේ. මේ බලන්න මෙතන පීකාක්ෂික දෙකක් තියෙනවා. ඒ පීකාක්ෂික දෙක අවකාශයේ ව්‍යාප්තලා තියෙන මේ විදිහට. මේ තියෙන්නේ එකක් x අක්ෂය ඔස්සේ අනිත් එක y අක්ෂය ඔස්සේ. මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති 2p කාක්ෂික. මේ 2p කාක්ෂික. තර අක්ෂයන් පරමාණුක මේ විදිහේ 2p කාක්ෂික දෙකක් බන්ධන හැදෙන්න සහභාගී වෙන්න පුළුවන්. මේ තමයි බන්ධන සෑදීම සඳහා සහභාගී වන කාක්ෂික දෙක. බන්ධන සෑදීමට සම්බන්ධ වන 2p කාක්ෂික. බන්ධන සෑදීමට සම්බන්ධ වන පරමාණුක කාක්ෂික. බන්ධන සෑදීමට සම්බන්ධ වන පරමාණුක කාක්ෂික. මේ තියෙන 2p කාක්ෂික දෙකක්. මේ තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති p කාක්ෂික. කාක්ෂික. දැන් ඔක්සිජන් පරමාණුවක ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය දිහා බැලුවම ඔබට තේරෙනවා මෙන්න මේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. අෂ්ටකය සම්පූර්ණයි. තව ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍ය අෂ්ටකය සම්පූර්ණ වෙන්න. මෙන්න p කාක්ෂික 3 ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය එකේ දෙකක තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින්. එතන මේවා යුග්ම වුණොත් හරියටම හරිය ස්ථායි වෙනවා. ඒ නිසා බන්ධන සෑදීමට සම්බන්ධ වෙන්න මේක නෙමෙයි. පිරලා තියෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. මෙන්න මේ පිරී නැති කාක්ෂික තමයි බන්ධන සෑදීමට සම්බන්ධ වෙන්නේ. તો 2p කාක්ෂික දෙකක්. මේ බලන්න. මේ එක p කාක්ෂික. මේ තව p කාක්ෂික 2px. ඔබ දැක්කා බන්ධන සෑදීමට සම්බන්ධ වෙච්ච කාක්ෂික මේ තියෙන්නේ. ඒ කාක්ෂික අවකාශයේ ව්‍යාප්තලා තියෙන්නේ x අක්ෂය ඔස්සේ. x අක්ෂය ඔස්සේ සහ y අක්ෂය ඔස්සේ. p කාක්ෂික අවකාශයේ ව්‍යාප්තය කෙනෙකුට ලම්බකව මේ 2px මේ 2py 2px හා 2py කාක්ෂික තියෙන එකිනෙකට ලම්බකව p කාක්ෂික තුනක් තියෙනවා 2px y ඊට ලම්බකව z ලිව්වේ නැහැ ඒකේ ඉලෙක්ට්‍රෝන පිටලා නැහැ තියෙන්නේ. ඒ වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් ඇති කාක්ෂික දෙකයි තියෙන්නේ. බන්ධන සෑදීමට සම්බන්ධ වන කාක්ෂික දෙක මේ ලිව්වේ. ඒ කාක්ෂික දෙක මෙන්න මේ ආකාරයට මේ තියෙන 2px මේ තව 2px එකක් 2px මේකෙත් 2px 2px කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනය පරමාණු දෙකේ නෂ්ටි ආකරණ සරල රේඛා මත x අක්ෂය මත 2p කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් සිග්ම බන්ධනය. මෙන්න ඊට ලම්බකව 2py කාක්ෂික දෙකක් මේ පාර්ශ්වික අතිච්ඡාදනය 5 බන්ධනය මේ සිග්මා. අපි පාර්ශ්වික අතිච්ඡාදනය මේ ළමයින්ට කියලා දුන්නේ මේ විදිහට. p
P කාක්ෂික දෙකක් මේ විදිහේ නස්ති දෙකේ ආකාර රේඛාවට ඉහළින් හා පහළින් මේ විදිහට අතිච්ඡාදනය වෙනවායි කියලා. අපිට ඒ වගේ රූප සටහනක් මෙතන අඳින්න අමාරුයි. අපැහැදිලි වෙන එක නිසා ටිකක් ඈතින් ඇඳලා තියෙන්නේ. ඒ නිසා අපි මේ පාර්ශ්වික අතිච්ඡාදනය මේ විදිහට පොඩි ඉරක් ගහලා පයි බන්ධනයක් ඇති වෙනයි කියලා ඉදිරිපත් කරනවා. මේ පාර්ශ්වික අතිච්ඡාදනය, මේ රේඛීය අතිච්ඡාදනය. මේ අනුව ඔක්සිජන් පරමාණු දෙක අතර තියෙන්නේ එකක් රේඛීය අතිච්ඡාදනය, අනිත් එක පාර්ශ්වික අතිච්ඡාදනය. රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා සහ සනජ බන්ධනය. පාර්ශ්වික අතිච්ඡාදනයෙන් පයි සහ සනජ බන්ධනය. ඒ අවස්ථාව තමයි මේ රූප සටහනේ පෙන්눔 කරලා තියෙන්නේ. O2 අණුවක බන්ධන සාධන අවස්ථාවේ කාක්ෂික රූප සටහන. මේ x අක්ෂය. ඒතර x අක්ෂය ඔස්සේ දිශාගත වී ඇති කාක්ෂික 2px කියලා නම් කරනවා. y අක්ෂය ඔස්සේ දිශාගත වී ඇති කාක්ෂික 2py කියලා නම් කරනවා. 2px කාක්ෂික දෙක රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය. මේ අනුව වියුග්ම ඉලෙක්ට්‍රෝනයේ බැගින් ඇති 2px පරමාණුක කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනයද 2py පරමාණු කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් පයි සාසනජ බන්ධනයද සාදයි. මෙන්න ඔක්සිජන් සඳහා මෙන්න ඇති වෙන බන්ධන දෙක. එකක් රේඛීය අතිච්ඡාදනය සිග්මා සහ සනජ බන්ධනය, අනිත් එක පාර්ශ්වික අතිච්ඡාදනය පයි සහ සනජ බන්ධනය. ඒ බන්ධන දෙක කෙටි දෙකකින් දක්වනවා. ද්විත්ව බන්ධනය කියලා අපි නම් කරනවා. බන්ධන දෙකක්, එකක් සිග්මා, එකක් පයි. සිග්මා රේඛීය අතිච්ඡාදනය, පයි පාර්ශ්වික අතිච්ඡාදනය. නස්ති දෙකේ ආකරණ සරල රේඛා එකයි තියෙන්නේ. ඒ නිසා නස්ති දෙකේ ආකරණ සරල රේඛා එකක් නම් තියෙන්නේ. රේඛීය අතිච්ඡාදන එකයි ඇති වෙන්නේ. අනිවාර්යයෙන්ම පරමාණු දෙකක් අතර රේඛීය අතිච්ඡාදන සම විටම එකයි ඇති වෙන්නේ. පැහැදිලි? O2 අණුවේ පරමාණු අතර ද්විත්ව බන්ධනයක් ඇති අතර එය පයි බන්ධනයෙන් හා සිග්මා බන්ධනයකින් සමන්විතයි. මේ බලන්න. ඔක්සිජන් අණුවේ O පරමාණු දෙක අතර සිග්මා බන්ධනයක් හා පයි බන්ධනයක් තියෙනවා. ඒක තමයි අපි කිව්වේ සිග්මා සහ පයි බන්ධනය ද්විත්ව බන්ධනයක් හැටියට. මේ අනුව අපි පැහැදිලි කළේ ඔක්සිජන් අණුවක බන්ධන සාධන අවස්ථාවේදී ඊට අදාළ කාක්ෂික රූප සටහන මේ තියෙන්නේ. ඒ කාක්ෂික රූප සටහනේ අතිච්ඡාදන දෙවර්ගයක් තියෙනවා. එකක් රේඛීය, අනිත් එක පාර්ශ්වික. රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය, පාර්ශ්වික අතිච්ඡාදනයෙන් පයි බන්ධනය. මේ අනුව ද්විත්ව බන්ධනය හැදලා තියෙන්නේ සිග්මා බන්ධනයකින් හා පයි බන්ධනයකින්. බලමු ඊළඟ අවස්ථාව. බලන්න නයිට්‍රජන් පරමාණුවක ඉලෙක්ට්‍රොනික වින්‍යාසය බැලුවම 1s2 2s2 2p3. මේ බලන්න සනුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. සනුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා කියන්නේ අෂ්ටකය සම්පූර්ණ වෙන්න අෂ්ටක නීතියට ලැබෙන්න නම් තව ඉලෙක්ට්‍රෝන 3ක් පිටින් සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට නයිට්‍රජන් පරමාණුවක අවසාන කවචයේ සනුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි තියෙන 8ක් වෙන්න තව 3ක් පිටින් එකතු කරගන්න ඕනේ. දැන් ඉලෙක්ට්‍රොනික වින්‍යාසයට ගැලපෙන කාක්ෂික බැලුවම S කාක්ෂිකය සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රෝන පිරීලා. P කාක්ෂිකයේ වියුග්ම ඉලෙක්ට්‍රෝන
තියෙනවා තුනක් p කාක්ෂික. වල වියුග්ම ඉලෙක්ට්‍රෝන තුනක් 2px 2py 2pz. මේ p කාක්ෂික තුනේ වියුග්ම ඉලෙක්ට්‍රෝන එක බැගින් දෙන කාක්ෂික තුනේ තුනක්. මේ p කාක්ෂික තුනේ වියුග්ම ඉලෙක්ට්‍රෝන යුග්ම වෙන්න උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක් තමයි n වඩා සහසන්නජ බන්ධන තුනක් හදනවා. නැත්නම් 2px 2py 2pz වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති කාක්ෂික තුනම තවත් වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති කාක්ෂික තුනක් සමග අතිච්ඡාදනය විය යුතුයි. මේ අනුව නාරිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය දිහා බැලුවම වියුග්ම ඉලෙක්ට්‍රෝන ඇති කාක්ෂික තුනක් තියෙනවා 2px 2py 2pz. n පරමාණුවක වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති p පරමාණුක කාක්ෂික තුනක් පවතී. මේ 2px 2pz 2px 2py 2pz යන කාක්ෂික එවැනිම තවත් නාරිජන් පරමාණුක කාක්ෂික තුනක් සමග අතිච්ඡාදනය වීමෙන් N2 අණුව සෑදෙනවා. මේ අණුව නාරිජන් පරමාණු බන්ධන සෑදීමට සහභාගී වන කාක්ෂික කියලා හැවුවොත් අපිට මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාස දිහා බලලා තීරණය කරන්න පුළුවන් වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති p කාක්ෂික තුනක් බන්ධන සෑදීමට සහභාගී වෙනවා. එසේනම් මේ තියෙන්නේ 2px yz කාක්ෂික තුන. මේ කාක්ෂික තුන අවකාශයේ ව්‍යාප්තිය ගත්තොත් මේ බලන්න එක නාරිජන් පරමාණුවක මේ විදිහට 2px මේ 2py ඊට ලම්බකව 2pz මේ කාක්ෂික තුනම එක නාරිජන් පරමාණුක xy z අක්ෂ ඔස්සේ කාක්ෂික තුන ව්‍යාප්ත වෙනවා. x අක්ෂය y අක්ෂයට ලම්බකව මෙහෙම z. නමුත් අපි මේ විදිහට ඇඳා z කාක්ෂික. ඊළඟ නාරිජන් පරමාණුවේ මෙන්න 2px කාක්ෂිකය. මෙයාගේ 2px මෙයාගේ 2px පරමාණු දෙකේ 2px කාක්ෂික දෙක රේඛීය අතිච්ඡාදනය උනායි. දැන් තියෙන්නේ 2py කාක්ෂික දෙක එහෙම 2py කාක්ෂික මේ තියෙන්නේ 2py 2py පාර්ශ්වික අතිච්ඡාදනය පයි බන්ධනය. ඊළඟට 2pz මේ 2pz කාක්ෂිකය 2pz මේ විදිහට 2pz කාක්ෂික දෙක පාර්ශ්වික අතිච්ඡාදනය. මේ අනුව නාරිජන් පරමාණු දෙකේ මේ ආකාරයට නස්ති දෙකේ ආකරණ සරල රේඛාව මත 2px 2px රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය හැදෙනවා. ඊට ලම්බකව පාර්ශ්වික අතිච්ඡාදනයෙන් පයි බන්ධනය හැදෙනවා. NN පරමාණු දෙකේ ආකරණ සරල රේඛාව මත x අක්ෂය ඔස්සේ 2px 2px රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය. නස්ති දෙකේ ආකරණ සරල රේඛාවට ලම්බකව 2py කාක්ෂික දෙක පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ෆයි බන්ධනය. ඊළඟ නස්ති දෙකේ ආකරණ රේඛාවට ලම්බකව ඉදිරිපසින් හා පිටුපසින් නස්ති දෙකේ ආකරණ රේඛාවට ලම්බකව ඉදිරිපසින් හා පිටුපසින් 2pz කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනය වීමෙන් ෆයි බන්ධන ස්වරූපයක් ඇති වෙනවා. මෙන්න මේ අවස්ථාව.
මේ විදිහට සිග්මා බන්ධන 1යි ෆයි බන්ධන 2යි. මේ අනුව n පරමාණු දෙක අතර සිග්මා බන්ධන 1යි. ඉතිරි බන්ධන දෙකම ෆයි බන්ධන. ඉතිරි බන්ධන දෙකම ෆයි බන්ධන. නායිට්‍රජන් පරමාණු දෙක අතර තියෙන්නේ සිග්මා බන්ධන 1යි ෆයි බන්ධන 2යි. එතකොට මේ තමයි නායිට්‍රජන් අණුවේ n පරමාණු දෙක අතර සිග්මා බන්ධන 1ක් ඊට ලම්බකව ෆයි බන්ධනයක් ඊට ලම්බකව ෆයි බන්ධනයක්. මෙහි ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බකයි. මෙහි ෆයි බන්ධන එකිනෙකට ලම්බකය. එකිනෙකට ලම්බක වේ. ෆයි බන්ධන එකිනෙකට ලම්බක වීම. සිග්මා බන්ධනට ලම්බකයි සිග්මා බන්ධනයට ලම්බකයි ෆයි බන්ධනය. ඒ ෆයි බන්ධනයට ලම්බකයි ඊළඟ ෆයි බන්ධනය. ඒ කියන්නේ බන්ධන තුන එකිනෙකට ලම්බකයි. සිග්මා බන්ධනයට ලම්බකව ෆයි බන්ධනය ඇත. සිග්මා බන්ධන ලම්බකව තමයි ෆයි බන්ධන තියෙන්නේ. x අක්ෂය ඔස්සේ සිග්මා බන්ධනය ඊට ලම්බකව ෆයි බන්ධනය අනිත් ෆයි බන්ධනය ඊට ලම්බකව. එතකොට සිග්මා බන්ධනයට ලම්බකව තමයි ෆයි බන්ධන දෙකම පවතින්නේ. ෆයි බන්ධන දෙකක් එකිනෙකට ලම්බකයි. එතකොට මේ අනුව මේ තමයි N2 අණුවේ බන්ධන සාධන අවස්ථාවේදී කාක්ෂික රූප සටහන. N2 අණුවක බන්ධන සාධන විට කාක්ෂික රූප සටහන. N2 අණුවක බන්ධන සාධන විට කාක්ෂික රූප සටහන. මේ තමයි නායිට්‍රජන් වල බන්ධන සාධන අවස්ථාවේදී කාක්ෂික රූප සටහන. ඒ රූප සටහන තමයි මේ විශාල කරලා පෙන්නුවේ. රේඛීය අතිච්ඡාදන 2px 2px කාක්ෂික දෙක. මේ තියෙන්නේ 2px 2px මේකේ 2px කාක්ෂික දෙක රේඛීය අතිච්ඡාදන. ඊළඟට මේ 2py කාක්ෂික දෙක පාර්ශ්වික අතිච්ඡාදනය 2py 2py පාර්ශ්වික අතිච්ඡාදන මේක. You got 2pz කාක්ෂික මේ තියෙන්නේ 2pz 2pz කාක්ෂික මේ තියෙන්නේ පාර්ශ්වික අතිච්ඡාදන 2pz 2px රේඛීය අතිච්ඡාදනය පාර්ශ්වික අතිච්ඡාදනය 2py 2pz රේඛීය අතිච්ඡාදනයෙන් එන සිග්මා බන්ධන පාර්ශ්වික අතිච්ඡාදනයෙන් එන ෆයි බන්ධන. මේ අනුව ත්‍රිත්ව බන්ධනයක් නම් සිග්මා බන්ධන 1යි ෆයි බන්ධන 2යි. මේ තමයි නායිට්‍රජන් අණුවේ බන්ධන සෑදීම සම්බන්ධ කාක්ෂික පදනම් කරගත් පැහැදිලි කිරීම. N පරමාණු දෙක අතර නෂ්ටි ආකරණ සංරේඛාව ඔස්සේ සිග්මා බන්ධනය තියෙනවා. ඊට ලම්බකව y අක්ෂය ඔස්සේ 2py කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනය. N පරමාණු දෙකේ නෂ්ටි ආකරණ සංරේඛාව ඔස්සේ
සිග්මා බන්ධනය සෑදී ඇති අතර ඊට ලම්බකව y අක්ෂය ඔස්සේ 2py කාක්ෂික දෙකක් මෙතින් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ෆයි බන්ධනයක් එම ෆයි බන්ධනයට ලම්බකව z අක්ෂය ඔස්සේ 2pz කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් තවත් ෆයි බන්ධනයක් සෑදලා තියෙනවා. සිග්මා බන්ධනයට ලම්බකයි ෆයි බන්ධන දෙකම. ෆයි බන්ධනයන් දෙකිනෙකට ලම්බකයි. ඒ අවස්ථාව තමයි ඇඳලා තියෙන්නේ. මේ එක ෆයි බන්ධනයක් මේ අනිත් ෆයි බන්ධනය මේ තමයි සිග්මා බන්ධනය. සිග්මා බන්ධනය ලම්බකයි ෆයි බන්ධනය ඊට ලම්බකයි සිග්මා බන්ධනය x අක්ෂය ඔස්සේ නම් ෆයි බන්ධනය y අක්ෂය ඔස්සේ ඊට ලම්බක. y අක්ෂයට ලම්බකයි z අක්ෂය ඔස්සේ අනිත් ෆයි බන්ධනය. ෆයි බන්ධන තුන එකිනෙකට ලම්බකයි. මේ සිග්මා මේ y අක්ෂය ඔස්සේ ෆයි බන්ධනය මේ z අක්ෂය ඔස්සේ අනිත් ෆයි බන්ධනය. බන්ධන තුන එකිනෙකට ලම්බකයි x y z. මේ පාඩමෙන් අපි සාකච්ඡා කළේ පරමාණුක කාක්ෂික සහභාගීත්වයෙන් පරමාණු අතර සහසනුජ බන්ධන ස්වරූප ඇතිවන ආකාරය. ඒ යටතේ පරමාණු කාක්ෂික වල අතිච්ඡාදන ආකාර, රේඛීය අතිච්ඡාදන, පාර්ශ්වික අතිච්ඡාදන, මෙන්න මේ රේඛීය හා පාර්ශ්වික අතිච්ඡාදන ඇසුරෙන් බන්ධන ස්වභාව, සහසනුජ බන්ධන ආකාර, සහසනුජ බන්ධන සෑදෙන ආකාරය සාකච්ඡා කළා. රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා සහසනුජ බන්ධන ඇතිවන ආකාරයත්, පාර්ශ්වික අතිච්ඡාදනයෙන් පයි සහසනුජ බන්ධන ඇතිවන ආකාරයත් අපි මෙහිදී සාකච්ඡා කළා. අපි මේ කොටසේදී සාකච්ඡා කළ කොටස් වලට අමතරව අපි ඊළඟ කොටසේදී සාකච්ඡා කරනවා ඊළඟ පාඩමේදී බන්ධන සෑදීමට කාක්ෂික මුහුම්කරණය වන ආකාරය පිළිබඳව. ඒ නිසා අපි ඊළඟ පාඩමේදී හමු වෙමු.